ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපට මතු කරනවා පින්වත් මහණෙනි අරියස්ස භික්කවේ සීලස්ස අනනුබෝධා අප්පටිවේදා ඒවම් මිදන් දීගමද්දානං සන්දාවිතං සංසරිතං මමන්තේව තුම්හා කංච කියලා. පින්වත් මහණෙනි ඔබත් මමත් ආර්ය වූ සීලයක් ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා දීර්ඝ කාලයක් මේ සංසාරී ඉපදෙමින් මැරෙමින් එන බව. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ යන්නේ ආර්ය වූ සමාධිය ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසායි. ඒ වගේම මහණෙනි ඔබත් මමත් සංසාරේ යන්නේ අරියස්ස භික්කවේ පඤ්ඤස්ස අනනුබෝධා අප්පටිවේදා ඒවං මිදං දීගමද්දානං සන්දාවිතං සංසරිතං මමංචේව තුම්හා කංච මමද ඔබද ආර්ය වූ ප්‍රඥාව ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා සංසාරී ඉපදෙමින් මැරෙමින් යනවා. එතකොට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි ආර්ය වූ විමුක්තිය ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා සංසාරී ඉපදෙමින් මැරෙමින් යනවා කියලා. ඉතින් මෙහෙම බැලුවාට පස්සේ අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි පින්වත්නි මේ ආර්ය වූ සීලයත් ආර්ය වූ සමාධියත් ආර්ය වූ ප්‍රඥාවත් ආර්ය වූ විමුක්තියත්. එහෙනම් විමුක්තිය කියන එකේ ආර්ය නොවන විමුක්තියකුත් තියෙනවා. ආර්ය විමුක්තිය ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා සංසාරේ යනවා කියලා කිව්වේ මේ ආර්ය නොවන අනාර්ය විමුක්තියකුත් තිබිලා තියෙනවා මිදීම. දැන් උදාහරණයක් විදියට විමුක්තිය කියන්නේ නිදහස් වීමට. එතකොට සම්පූර්ණයෙන්ම සදාකාලිකවම නිදහස් වීම තමයි සම්මා විමුක්තිය කියලා කියන්නේ. ඒකේ අනිත් පැත්ත තියෙනවා මේ මිච්ඡා විමුක්තිය කියලා. එතකොට සම්පූර්ණයෙන්ම සිත නිදහස් කර ගැනීම අරහත්ත්වයටපත් වෙන ඒ කියන්නේ සම්පූර්ණයෙන් මෙතන සම්මා විමුක්තිය කියලා කියන්නේ අර ක්‍රමානුකූලව දස සංයෝජන කඩාගෙන ඉස්සරහට යන්නේක. දැන් මෙහෙම හිතන්න. යම් කෙනෙක් භාවනාව දියුණු කරනවා. දැන් ಭಾರತයේ හිටිය හොඳට භාවනාව දියුණු කරපු අය. එතකොට මේ භාවනාව දියුණු කරපු අය හතරවෙනි ධ්‍යානෙහිම උපදවගෙන හිටියා. අෂ්ට සමාපත්තියම උපදවාගෙන හිටිය තාපසවරු ඉන්දියාවේ හිටියා. ඒතර ඒවා තුලත් යම් මිදීමක් තියෙනවා. හැබැයි ආර්ය වූ විමුක්තියක් නෙමෙයි. දැන් අපිට බුදුරජාණන් වහන්සේ මතක් කළා මිත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුටිතාය ಪರಿචිතාය සුසමාරද්දාය කියලා. මහණෙනි මිත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මෛත්‍රී චිත්ත විමුක්තිය නම් මෛත්‍රියෙන් උනුත් හිත මිදෙනවා. හැබැයි මෛත්‍රියෙන් සිත මිදෙනවා කියන්නේ මේ සම්පූර්ණයෙන්ම හිත නිදහස් වුණා කියන එක නෙමෙයි. මෛත්‍රී සමාධියට අයිති තාම සියුම් දැනීම විතරක් ඉතුරු වෙලා ඉතුරු සියලුම සංකාරයේ මෛත්‍රී සමාධිය තුල ඉන්නකොට නිරුද්ධ වෙලා යනවා. ඒකයි කියන්නේ මෙත්තාය චේතෝ විමුක්තිය කියලා. විමුක්තිය කියන්නේ මිදීමටනේ. ඒතර මෛත්‍රී සමාධිය තුල ඉන්නකොට යම් මිදීමක් තියෙනවා. හැබැයි ඒක ආර්ය වූ විමුක්තියක්ම වෙන්නේ නැහැ. ආර්ය විමුක්තියක් කරගන්න විදිය ගැනත් අපි මීට කලින් දේශනාවල කරලා තියෙනවා. ඒක ආර්ය වූ විමුක්තියක් වෙන්න නම් භාවනාවෙන් නැගිටිනවත් එක්කම භාවනාවෙන් නැගී සිටිනවත් එක්කම ආයෙත් අර සුපුරුදු විදියටම හිත හැසිරෙනවා නම් ඒ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් ඉන්න තාක්කල් මෛත්‍රී සමාධිය තියෙනවා. නමුත් මේ මෛත්‍රී සමාධියේ තියෙන ප්‍රබල භාවය නිසා වෙනත් කිසිදු සංස්කාරයකට හිතේ ඉඩකුත් නැහැ. ඉතින් සංස්කාරයෙන් හිත මිදිලා ඒ වෙලාවට. නමුත් ආයෙත් සුපුරුදු ජීවිතයට එනකොට වෙනදා වගේම හිතට සිතුවිලි සංස්කාරයන්ගේ ඇතිවීමක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් මිදීමක් කියලා කියන්න බෑ. අර මෛත්‍රී චිත්ත සමාධියේ තිබ්බ ප්‍රබල භාවය නිසා යම් මිදීමක් තිබිලා තියෙනවා. ඒකයි ඒකට කියන්නේ මෙත්තාය භික්කවේ චේතෝ මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. ඒතකොට මෛත්‍රී චිත්ත විමුක්තිය සම්මා විමුක්තියම කියලා කතා කරන්න බෑ. මොකද මෛත්‍රී සමාධියෙන් ඉන්න තාක්කල් හිත මිදෙනවා. නැගිට්ටාම ආයෙත් සුපුරුදු විදියටම හිතට සිතුවිලි සංස්කාර ධර්මයන් ඇති වෙනව නැති වෙනවා. ඒකට ඒක මිදීමක්ම සදාකාලික මිදීමක් නෙමෙයි. අන්න ඒකයි කියන්නේ සම්මා විමු. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි අරියස්ස භික්කවේ
විමුක්තිය අනනුබෝධ අපටිවේද අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අනනුබෝධ අපටිවේද ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා ඒවං මිදන් දීගමද්දානං දීර්ඝ සංසාරේ සන්දාවිතං සංසරිතං සැරිසරාගෙන ආවා කවුද මමංචේව තුම්හා කංච මමද ඔබද බුදුරජාණන් එහෙමයි වදාළේ. එතකොට එහෙමනම් අපි පින්වත්නි මොන දෙයක් කළත් අපි උත්සාහ කරන්න අවශ්‍යයි. අපි තුල උත්සාහයක් තියෙන්න ඕන. මේ මොන භාවනාවක් කළත් මොන ධර්මයක් දියුණු කළත් මේ ආර්ය වූ සීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය, ආර්ය වූ විමුක්ති ඥාන දර්ශනය කියන මෙන්න මේ කාරණා පිළිබඳව අවබෝධයක් වැඩිමක් ඇති වෙන විදියට භාවනා කළත් මොනවා කළත් කරන්න. මොකද ඒක නැති වුණොත් එහෙම අවබෝධය කරා යන්න බෑ. බුදුරජාණන් වහන්සේ මතක් කළේ ආර්ය වූ සීලයයි, ආර්ය සමාධියයි, ආර්ය ප්‍රඥාවයි, ආර්ය විමුක්තියයි. ඔන්න ඔය හතර යම් කෙනෙක් ප්‍රතිවේද කරගත්තොත් ඒ ප්‍රතිවේද වෙන විදිහට තමයි භාවනා කළත්, බණ ඇහුවත්, සිල් සමාදන් වුණත් බලන්න ඕන මේක ආර්ය සීලයට කොච්චර කිට්ටුද? මේක ආර්ය සමාධියට කොච්චර කිට්ටුද? ආර්ය ප්‍රඥාවට කොච්චර කිට්ටුද? ආර්ය විමුක්තියට කොච්චර කිට්ටුද කියලා අපි ගලප බලන්න ඕන. ඒ ගලප බලනකොට තමයි පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. නැත්තම් දැන් උදාහරණයක් විදියට දැන් ආර්ය වූ විමුක්තිය ගැන හරියට දන්නේ නැති වුණොත් එහෙම දැන් මේක තෝරගත්තොත් එහෙම මෙහෙමයි. දැන් ආර්ය වූ සීලය කියලා කියන්නේ මාර්ගඵල වලට උපකාර වෙන සීලය. ඒ සීලේ මාර්ගඵල වලට උපකාරාර්ථයක් තියෙන්න ඕන. එතකොට මාර්ගඵල වලට උපකාරාර්ථයක් තියෙනවා කියලා කියන්නේ අර බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න පුළුවන් මට්ටමේ සීලයක් වෙන්න ඕන. බෝධිපාක්ෂික ධර්ම වලට උදව් වෙන සීලයක් වෙන්න ඕන. එතකොට මේ සීලයේ විසින් ඇස සංවර වෙලා තියෙන්න ඕන. කන සංවර වෙලා තියෙන්න ඕන. නාසය සංවර වෙලා තියෙන්න ඕන. දිව සංවර වෙලා තියෙන්න ඕන. කය සංවර වෙලා තියෙන්න ඕන. එතකොට ඒ ඇස කන ආදීන් ගලන සංස්කාර ධර්මයන් ගලන්නේ නැති මට්ටමට හිත මුදවා ගැනීම සීලයෙන් කරනවා. දැන් ඔබ බලන්න ඕන මම රකින්න සීලය ආර්ය සීලයට කොච්චර කිට්ටුද කියලා. එහෙම නැත්තම් විමුක්තියටපත් වෙන්න හරිම අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළන්නේ ආර්ය වූ සමාධිය ප්‍රතිවේද කරගන්න. ඒතර ආර්ය වූ සමාධිය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමාධියේ මට්ටම් තුනක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළ අනිමිත්ත සමාධිය, අප්පනිහිත සමාධිය, ශුන්්‍යත සමාධිය. මෙන්න මේ සමාධි තුන තියෙන්න ඕන. දැන් මේ සමාධි තුනට වැඩෙන විදියට කියන්නේ අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත කියන සමාධි තුනෙන් වැඩෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ වඩුවොත් විතරයි. එතකොට දැන් සමාධිය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න බැරි නම් ඒ සමාධිය ආර්ය සමාධියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ බලන්න ඕනේ දැන් මං දියුණු කරන සමාහිදිය කොයිතරම් ආර්ය සමාධියට කිට්ටුද කියලා. එතකොටයි මිදීම කරා යන්නේ. නැත්තම් යන්න බෑ ශ්‍රාවකයෙකුට. එතකොට ඒ නිසා මාර්ගඵලයක් ලබන්න පළවෙනි ධ්‍යානෙ උවමනයි. එතකොට පළවෙනි ධ්‍යානෙ උවමනා වුණාට ඒ පළවෙනි ධ්‍යානය තුලත් අනිමිත්ත අප්පනිහිත ශුන්්‍යත කියන සමාධිය දකින්න ඕන. ඒ කියන්නේ පළවෙනි ධ්‍යාන ලක්ෂණත් මේවත් ඇති වෙලා නැති වෙලා යනවා නේද කියලා අනිත්‍ය දකින්න ඕන. ඉතින් ඇති වෙලා නැති වෙලා යන මේ පළවෙනි ධ්‍යානෙ උපාදානය කරගත්තොත් ඒකත් දුකක් නේද කියලා දකින්න ඕන. එහෙනම් මේ මගේ හිතේ ඇති වෙච්ච මේ පළවෙනි ධ්‍යාන මට්ටමත් මේකත් නිකන් සංඥාවක්, මේකත් මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මට තමයි පළවෙනි ධ්‍යානෙ උපන්නේ වශයෙන් හෝ අල්ලන එක නුසුදුසුයි කියලා ඒ පළවෙනි ධ්‍යානිය තුල පවා අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න ඕන. එතකොට තමයි අර අප්පනිහිත ශුන්්‍යත අනිමිත්ත අප්පනිහිත ශුන්්‍යත කියන සමාධිය වැඩෙන විදිහට යා හිත දියුණු කරලා තියෙන්නේ. ඒක බුදුදහමේ විතරයි තියෙන්නේ. දැන් පළවෙනි ධ්‍යානය කියන එක ಭಾರತයේ තිබුණු බොහෝ ඉගැන්වීම් වල තිබුණා. පළවෙනි ධ්‍යානය. නමුත් පළවෙනි ධ්‍යානය වගේ එකක් මේ 아무තු දෙයක් නෙමෙයි. හැබැයි අප්පනිහිත සමාධිය ඒක බුද්ධ ශාසනය විතරයි. ශුන්්‍යත සමාධිය ඒක ලෝකේ කොහෙවත් නැහැ. අනිමිත්ත සමාධිය ඒක ලෝකේ කොහෙවත් නැහැ. එතකොට අනිමිත්ත සමාධිය, අප්පනිහිත සමාධිය, ශුන්්‍යත සමාධිය කියන එක තමන්ගේ හිත තුළ උපද්දව ගනිමින් තමයි එයා හිත දියුණු කරන්න ඕන. එහෙම නැත්නම් ඒක ආර්ය වූ සමාධියක් වෙන්නේ නැහැ. දැන් ආර්ය වූ ප්‍රඥාව ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච දැන් කියන්නේ කවුරු භාවනා කළත් මේ ටික හොඳට ඔළුවේ තියාගෙන භාවනා කරන්න ඕනේ නැත්නම් එයාට මේ බුදුදහමේ විමුක්තිය කරා යන්න බෑ. බදොට දැන් ධ්‍යාන සැපේ උපන්නම ඒ වායේම උපක්ලේශ වලට අහු වෙලා අර විදර්ශනා උපක්ලේශ වලින් යාව යට ගිහින් ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ නිසා මේ ටික හොත්තට ඔළුවේ එක කොනක තියාගන්න ඕනේ.
භාවනා කරන්න කලින්. එතකොට ඊට පස්සේ තමයි යාට ගලපලා බලන්න පුළුවන් තමන්ගේ හිතේ ඇතිවෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශය අර බුදුරජාණන් වහන්සේ වදාළ එකට කොච්චර ළඟින් යනවද. දැන් ඒකට ඒ කියන්නේ භාවනා නොකලත් සීලයක් දිනු කරද්දී පවා දැන් එයාට අටසිල් ගත්තාම එයාට හිතන්න පුළුවන් පොයේ දවසට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ඔබත් මමත් සංසාරේ යන්නේ ඉපදෙමින් මැරෙමින් යන්නේ අරියස්ස බික්කවේ සීලස්ස අනනුබෝධ අපපටි වේදා ඒවං මිදං දීගමද්දානං සන්දා විසංසංසාරිතම් මමන්ත්‍යවතුම්මා කංච බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය සීලේ ප්‍රතිවේදක. ඒතර මම ආද අටසිල් සමාදන් වෙච්ච එක මගේ හිතේ ආර්ය සීලයට කොච්චර ළඟයිද කියලා මේ කාරණාවලට කිට්ටුවෙන් දිනු කළොත් තමයි අවබෝධය කරා යන්නේ. අන්න ඒ නිසා අද ගොඩාක් දෙනෙකුට අවබෝධය කරා යන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලෝ සිල් රකින්නවා. නමුත් ආර්ය සීලේ ඒගොල්ලෝ මගේ හැරිලා. ඒගොල්ලෝ සමාධිය දිනු කරනවා. ආර්ය සමාධිය මගේ හැරිලා. මොකද ආර්ය සමාධිය කියන්නේ අපනිහිත ශුන්්‍යත මෙන්න මේ සමාධි මට්ටම් තුල අනිමිත්ත අපනිහිත ශුන්්‍යත සමාධිය. එතන මෙන්න මේ මොන සමාධියක් උපන්නත් ඒ සමාධිය තුල අනිමිත්ත වශයෙන් මේකේ මොකක්ද නිමිත්තක් ගන්න තියෙන්නේ. ඊළඟට අපනිහිත මේකේ ප්‍රමිතියක් වශයෙන් ගන්න මොකක්වත් නෑ. මේක නිරන්තරයෙන්ම මේවා උපාදානය කරගත්තොත් දුකයි පව ශුන්්‍යත මේවා මේකේ ඇස්සේ ශූන්‍යතාවයක් තියෙන්නේ. ආත්මයක් හෝ ආත්මයක් හැටියට ගන්න දෙයක් නැහැ මේ ලැබිච්ච ආධ්‍යාත්මික තලයේ තුල වුණත් කියලා අර ඒකම විපස්සනා කරන තැනකට සමාධිය ගොඩ නැගුණ නැත්නම් එහෙම යාට අවබෝධය කරා යන්න බෑ කවදාවත්. ඒතකොට ආර්ය ප්‍රඥාව අවබෝධ නොවීම කියලා මෙතන කියලා කියන්නේ මේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව කියලා දෙපැත්තක් තියෙනවා. ඒතකොට නිවන් ලැබීමට උදව් වෙන්නේ සම්මාදිට්ඨිය. එතකොට නිවන් ලබා ගන්නට සම්මාදිට්ඨිය අවශ්‍යයි. ඒ සම්මා ආර්ය වූ ප්‍රඥාව කියලා කියන්නේ මේ ගොඩාක් දහම් දැනුම ඕනේ නැහැ. අවබෝධය කරා යන කෙනෙකුට. ගොඩාක් දහම් දැනුම තිබ්බා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නේ අවබෝධයේ පිණිස උපකාර වන කාරණා ටිකනේ. එතකොට ප්‍රඥා ගෝචර භාවය කියලා කියන්නේ එයා තුල අවබෝධය හදා ගන්නවා. ආර්ය වූ ප්‍රඥාවට. ඒ කියන්නේ නිවනට උපකාර වන දැනුම මොකක්ද කියලා. නිවනට උපකාර වෙන්න ගොඩාක් දැනුම ඕනේ නැහැ. නිවනට උපකාර වෙන්න අවශ්‍ය වෙන්නේ මේ පංචස්කන්ධ පිළිබඳ, නාම රූප පිළිබඳ, ආයතන පිළිබඳ, හේතුඵල ධම පිළිබඳ, චතුරාර්ය සත්‍ය පිළිබඳ මෙන්න මේවා පිළිබඳ සිවුම්ම දකින්න පුළුවන් නුවණක් තිබ්බහම ඇති. ඊට වඩා ආස්වාදයේ පිළිබඳ, ආදීනව පිළිබඳ, නිස්සරණී පිළිබඳ, අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව. එතකොට මේ විදිහට අර ප්‍රඥාවෙන් අවබෝධයට අදාළ කාරණා විතරක් දැනගත්තම ඇති. එහෙම දැනගන්න එක විතරක් ඇති කියලා මම කියන්නේ අර ගොඩාක් දැනුම තිබුණාට පස්සේ යා ඒ දැනුමත් එක්ක මේවා ගලපන්න හදනවා. එතකොට යාට මොකක්වත් දිනු කරගන්න බෑ. ඒ නිසා පින්වත්නි බුද්ධ දේශනාවේ තියෙන විමුක්ති පරිපාචනීය ධර්ම කියලා නිවන් ලැබීමට අවශ්‍ය වන ධර්ම. විමුක්ති පරිපාචනීය ධර්ම කියලා ඒවට කියන්නේ. ඒ විමුක්ති පරිපාචනීය ධර්ම කියලා කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර විමුක්ති පරිපාචනීය ධර්ම. මේවා ඍජුවම විමුක්තිය පිණිස උපකාර වෙනවා. ඊළඟට පින්වත්නි උපන් කුසලයේ තුල පැවැත්මත්, නූපන් කුසලයේ ඉපදවීමත්, උපන් අකුසලයේ දුරු කිරීමත්, නූපන් අකුසලයේ නූපද වීමත් කියන සතර සම්‍යක් ප්‍රදාන වීරිය විමුක්ති පරිපාචනීය ධර්මයක්. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද හතර විමුක්ති පරිපාචනීය ධර්මයක්. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා විමුක්ති පරිපාචනීය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම විමුක්ති පරිපාචනීයයි. බල ධර්ම විමුක්ති පරිපාචනීයයි. ඊට පස්සේ සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, ඊට පස්සේ විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා බොජ්ජංගය මේවා විමුක්ති පරිපාචනීය ධර්ම. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විමුක්ති පරිපාචනීය ධර්ම. ඔන්න ඔය ටික තමයි විමුක්ති පරිපාචනීය ධර්ම. ඔය ටික හොඳට ප්‍රතිපදා සහිත ශ්‍රාවකෙක් හොඳට ඉගෙන ගන්න ඕන. ඔන්න ඔය ටික ඉගෙන ගන්න එකට කියනවා ආර්ය වූ ප්‍රඥාව ප්‍රතිවේද කර ගන්නවා කියලා. එතකොට මේක මේ નિરાයාසයෙන්ම පින්වත්නි තමා තුළ කැමැත්තක් ඇති වෙන්න ඕන මේ ප්‍රඥාව ගොඩනගා ගන්න. එතකොට ආර්ය වූ ප්‍රඥාව ගොඩනගෙන මෙන්න මේ ටික නැතුව කවර ආකාරයකවත් මොන විදියෙ වුණත් පින්වත්නි භාවනාවක් දියුණු කළාට ප්‍රතිඵල සහිත වෙන්නේ නැහැ. මේ ටික හොඳට මුලින් හදා ගන්න ඕන. ඉතින් මේ ටික හොඳට හදා ගන්න තමයි මේ ධර්මයේ දියුණු කිරීම පටන් ගන්න ඕන.
එතකොට ආර්ය විමුක්තිය ගැන අපි මුලින් කිව්වා ඒ තමයි මිදීම කියලා කියන්නේ මෙතන මේ සදාකාලිකවම මිදීම ගැනයි මේ කතා කරන්නේ. අර ඉස්සල්ලා කියපු මෛත්‍රී චිත්ත විමුක්තිය වගේ එකක් නෙමෙයි. එතකොට ධානාසිත ඇති වුණාම ධානාසිත අරමුණු වන සිවුම් දැනීම හැරි ඉතුරු සියලුම සංකාරයේ හිතට ගලන්නේ ධානයක් ඉන්නකොට. ඒ ධානාසිත තුලයි යා වාසය කරන්නේ. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයේ තුල ඉන්නකොට කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. එතකොට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා ඒ හිත තියෙන. හැබැයි කාමයන්ගෙන් සදාකාලිකම වෙන් වෙලාද නැහැ. ධානයේ තුල ඉන්න තාක්කල් කාමයන් ගලන්නේ නැහැ. අකුසලයන් ඒ හිතට ගලාගෙන එන්නේ නැහැ. ඒ ධානාසිතේ ඉන්න තාක්කල් අකුසල් ධර්මයන් හිතට ගලන්නේ නැහැ. නමුත් ධානයෙන් නැගිට්ටාම ආයෙත් සුපුරුදු විදියටම කාමයන් ගලන්න පටන් ගන්නවා. අකුසල් ගලන්න එහෙනම් ඒක ආර්ය වූ විමුක්තියක් නෙමෙයි. ධානාසිත තුල ඉන්න තාක්කල් ඇති වෙච්ච විමුක්තියක් විතරයි. එතකොට සම්පූර්ණයෙන්ම පින්වත්නි ඒක උදව් කරගන්න ඕනේ. ඒක කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක උදව් කරගන්න ඕනේ. ඒක උදව් කරගෙන අර ආර්ය වූ සමාධිය තියෙන නිසා එයා එතන නවතින්නේ නැහැ. එයා දන්නවා මේක වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළේ අනිමිත්ත අප්පනිහත ශුන්්‍යත කියන සමාධිය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් Tamanගේ හිත දෙස බලන්න කියලා. එතකොට යාට අර මේ නොයේක් විමුක්තියින් මිදීම ඇති වුණාට ආර්ය වූ විමුක්තියට උදව් වෙනවා. මේ හැම අංගයකින්ම උදව්ව ගත්තොත් ඒ හැම අංගයකින්ම උදව්ව ගත්ත තැනක තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයාට ආර්ය වූ විමුක්තිය ප්‍රතිවේද කරගන්නට පුළුවන් වෙන්නේ. නැත්තම් කරගන්න බෑ. ඔන්න ඔය පදනම හොඳට ඉගෙනගෙන මොනවා හරි කමක් නැහැ භාවනාවකට බැහැගත්තාම එයා භාවනාව තුලින් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්නවා. එයා එක තැනකවත් හිර වෙන්නේ නැහැ. අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන්නේ සක්මන් භාවනාවෙන් සෝවාන් වෙන්නේ කොහොමද කියලා. ඒ සක්මන් භාවනාව කරන්න කලින් ඔය කාරණා හතර හොඳට ඉගෙනගෙන ඒවාට ආවේනික තත්වයන් දියුණු කරගන්න ඕනේ. මොකද සක්මන් භාවනාව කියලා කියන්නේ මේක ගැන අපි දේශනා කීපයක් කරලා තියෙනවා. සක්මන් භාවනාව කියලා කියන්නේ ඉරියාපත භාවනාවට අයිති එකක්. කායානුපස්සනාවටයි අයිති. ඉතින් කායානුපස්සනාවට අයිති ඉරියාපත භාවනාව දියුණු කරනවා නම් ඒකට ආවේනික ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕන. පින්වත්නි සක්මන් භාවනාව කියන එක බොහෝම ධර්මයේ දියුණු කරගෙන යන කෙනෙකුට හරිම උදව්වක් තියෙන එකක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මයන් වඩන කෙනෙකුට උනත් මේ ටික එක දිගට කරගන්න ඕනේ නැහැ. අමාරු වෙන්න පුළුවන්. දැන් හිතන්න එක කොටසක් කරලා දැන් කායානුපස්සන අපි තුමු ආනාපාන සතිය කරනවා කියලා. කායානුපස්සනාවට අයිති කොටස කරලා වේදනානුපස්සනාවට අයිති කොටස කරන්න බැරි නම් අමාරුයි නම් එතකොට යාර පුළුවන් ටිකක් සක්මන් කරන්න. පැයක් විනාඩි 20ක් 25ක් සක්මන් කරන්න. ඉතින් සක්මන් කළා ආයෙ වේදනානුපස්සනාව කරන්න පුළුවන්. භාවනාව කැඩෙන්නේ නැහැ. දැන් වෙනනම් භාවනා කරලා වාඩි වෙලා ආයෙ භාවනා කැඩෙනවනේ භාවනාව. අතරමැදදී ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න එපායි. ඇත්තටම සක්මන් භාවනාව අතරමැදදී යොදාගත්තොත් එයාට භාවනාව කැඩෙන්නේ නැහැ කවදාවත්. නතර කරපු තැනින් පටන් ගන්න පුළුවන්. ඒකට විකල්පයක් ඇත්තටම සක්මන් භාවනාව. අපි කියන්නේ හැම ගෙදරකම සක්මන් මළුවක් හදාගන්න කියලා. සක්මන් මළුව කියලා වෙනම අමුතුවෙන් කොන්ක්‍රීට් දාලා හදාගන්න ඕනේ නැහැ. ගෙදර සක්මන් කරන්න. බොහොම සිහිනුවණින් කවුරුත් නැති වෙලාවක මේ කොළඹ පැත්තේ වුණත් ඒක පුළුවන්. ගේට්ටු දොරවල් වහලා තියෙන වෙලාවක දවල්ට ගෙවල් වල බොහොම නෝනලා ගෙවල් වලට වෙලා ඉන්නේ. බොහොම සිහිනුවණින් විනාඩි 25ක් 30ක් සක්මන් කරන එක හොඳයි. ඇඟටත් හොඳයි. ඒ වගේම හිත දියුණු කරගන්න කෙනෙකුට පුදුම විදියට හිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ විකල්පයක් විදියට පෙන්නපු දෙයක් මේක. දැන් සමහර අවස්ථාවල හිත වැඩෙන්නේ නැත්නම් හිත තීන මිද්දෙන් යට වෙනවා නම් බුදුරජාණන් යෝජනා කළේ භික්ෂුව සක්මන් කරන්න කියලා. සක්මන් කරන්න කියලා. දැන් අපිට පේන එක තැනක අර හාමුදුරුවෝ කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ හොරෙක් ඇත්තට මේ ගිහි කාලේ හොරකම් කරපු මිනිස්සෙක්. මේ ආරාමේ තිබ්බ විශාල තඹ හැලියක් මේ හැලියට ආසාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක හොරකම් කරන්න ඇවිල්ලා තියෙන්නේ. මේක හොරකම් කරන්න ඇවිල්ලා මේ තඹ හැලිය
ටික වටිනා එකක් වෙන්න ඇති. මොකද සමහර රජවරු පන්සල් වලට වටිනා දේවල් පූජා කළානේ කාලේ. ඉතින් මේක ගොඩාක් වටිනා භාජනයක් වෙන්න ඇති. ඉතින් මෙයා මොකද කළේ? මේ භාජනය ගන්න කල්පනා කළා. එතකොට මේ භාජනය ගන්න මොකද මේකේ ඇත්තටම විශේෂ දෙයක්ත් තියෙනවා. ඒ තමයි මේ හාමුදුරුවෝ හැමදාමත් නිදිය ගන්නකොට මේ තඹ හැලියට වැඳලා නිදිය ගන්න. පුරුද්දක් විදියට. ඉතින් මේ ආරාමී හිටියා අනික හැමෝම ඇහුවා මොකද දන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ තඹ හැලියකට වන්දනා කරන්නේ මේ පැත්ත හැරිලා වඳිනවා. ඊට පස්සේ උන්වහන්සේ උන් ලෙඩ වුණා හොඳටම. ලෙඩ ඇඳට වැටුණා. අපවත් වෙන්න කිට්ටුයි. උන්වහන්සේ මාර්ගඵල ලැබපු කෙනෙක්. අපවත් වෙන්න කිට්ටුයි. ඒතර අර වටේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඇහුවා මේ ස්වාමීනි මේ අර හාමුදුරුවෝ එකතු වුණාම ඇහුවා මේ ඔබ වහන්සේලාට මගෙන් මොන හරි දැනගන්න තියෙනවද කියලා අර අපවත් වෙන්න කිට්ටු වෙච්ච හාමුදුරුවෝ ඇහුවා. අහනකොට අර ඒ හාමුදුරුවෝ කියනවා නෑ මට අපිට මොකුත් ඔබ වහන්සේකින් දැනගන්න නෑ. හැබැයි මේ ඔබ වහන්සේ හැමදාමත් මේ තඹ හැලියකට වැඳලා නිදාගන්නේයි කියලා අපිට හරි ප්‍රශ්නයක්. මොකටද මේ වාජනයකට වඳින්නේ කියලා. එක්කෝ මොකක් හරි මේකේ තියනවද තැම්පත් කරලා? එතකොට ඒ හඳුරු කියනවා නෑ. ඔය තඹ හැලිය තමයි මාව අවබෝධය කරා පැමිණෙව්වේ. ඒකයි මං ওই පැත්තට වඳින්නේ කියනවා. මං ඕක හොරකම් කරන්න ආපු මේ ආරාමිට ආපු හොරෙක් කියනවා. මම ඕක හොරකම් කරන්න ආව මේ ආරාමිට ওই තඹ හැලිය දැකලා මට හිතුණා මේක ලොකු ගානකට විකුණ ගන්න පුළුවන්. දවසක මේක රැයක උස්සගෙන යන්න ඕන කියලා මට හිතුණා. එහෙම හිතිලයි මම ඕක ගෙනියන්න ආවේ. ඊට පස්සේ මම ඔය තඹ හැලිය අරගෙන යන්න කියලා රැ ඇවිල්ලා තඹ හැලිය මට අරන් යන්න වෙලාවක් බලනකොට මට ඒක උස්සගෙන යන්න පුළුවන්කමක් තිබෙන්නේ. මොකද මේ ආරාමේ එළිය හැමදාමත් ස්වාමීන් වහන්සේලා සක්මන් කරනවා. හොඳයි දැන් පාන්දර වෙනකොටවත් ඕක උස්සගෙන යනවා කියලා හිතන්නේ. එතකොටත් වෙන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා සක්මන් කරනවා. ඉතින් මම බැලුවා මේක හරියන්නේ නැහැ. හැබැයි මේක කොහොම හරි ගෙනිච්චොත් අවුරුදු ගාණක් මට මේක විගුණ ගත්තොත් හොඳ ගතමනාවක් හම්බෙයි කියලා හිතලා කමන්නේ නිකන් සිවුරක් හරි පොරව ගන්නවා මේක උස්සගෙන යන්න පුළුවන්. එතකොට මේ ආරාමෙම කෙනෙක් වගේනේ මම. එතකොට මේක එමීට වටපිට බල්ලා අරන් යන්න පුළුවන් කියලා සිවුරක් පොරව ගත්තා කියනවා. හිස මුඩු කරලා සිවුරක් පොරව ගත්තා. ඒ කියන්නේ මහාන වෙලා තියෙන්නේ මේ වාජනේ අරන් යන අදහසින් හොරකම් කරන අදහසින්. ඉතින් මේක හොරකම් කරන්න කියලා දැන් බලන්න හොරෙක් දැන් මෙයාට සීලෙකුත් නැහැ. ගුණීකුත් නැහැ. හොරෙක් නෙමේ. දැන් බලන්න ඒ වගේ කෙනෙකුට පවා මේ කියන්නේ Taman තුල පිරිහිච්ච ලක්ෂණ තියෙන කෙනෙකුට පවා සක්මනේ උදව්ව. ඒක පොඩි උදව්වක් නෙමෙයි. ඊට පස්සේ දැන් මේ හොරා මොකද කරන්නේ? පැවිදි වුණා. පැවිදි වෙලා දැන් මේ පැවිදි වුණේ පැවිද්දට ආසාවෙන් නෙමෙයි. සියලු දුක නිමා කරගන්න අදහසින් සසර දුක හමාර කරගන්න අදහසින් නෙමෙයි. ඉතින් ඔය හිමීට සක්මන් කර ඉන්නකොට ඔන්න රෑ මැද වෙනකොට තව හාමුදුරු කෙනෙක් සක්මන් කරනවා. ඒ හාමුදුරු වඩිනකොට ඔන්න තව හාමුදුරු කෙනෙක් සක්මනට ගොඩ වෙනවා. ඉතින් මේක මේ නොනිදන රැයක්, නොනිදන ආරාමයක්. ආරාමේ කවුරුත් නිදියන පාටක් නැහැ. නිදි වරාගෙන ජාගරියානු යෝගින් ධර්මයේ දියුණු කරන බවක් පේනවා. ඉතින් එදා අන්තිමටම මේ හොරාට හිතෙනවා මේ හාමුදුරන්ට හිතෙනවා කොහොම හරි අද නම් රෑ ගෙනියන්න ඕන කියලා ඔන්න ඊළඟ දවසේ ඉන්නකොට වැඩිහිටි හාමුදුරුව කෙනෙක් ඇහුවා මේ ආයුෂ්මතුනි මම දැක්ක දැන් ගොඩ වෙලාවක් ඔතන හිටගෙන ඉන්නවා මේ මොකද්ද ඔබ වහන්සේ කරන්නේ කියලා ඇහුවා ඊට පස්සේ කිව්වා මම මේ පොඩ්ඩක් නිකන් ඇවිදිනවා සක්මන් කරනවා කොහොමද හිත පිහිටන්නේ කියලා ඇහුවා නේද එහෙමනම් හිත පිහිටීමක් ගැන නෑ ස්වාමීනි මේ මම ඉතින් නිකමට මේ සිහිය පවත්වනවා කියලා එහෙම බෑ කිව්වා මං කියලා දෙන්නම් කිව්වා සක්මන හරියට කරන විදිය ඒ හාමුදුරු කිව්වා මෙන්න මේ විදියට 100 පවත්වන්න කියලා. දැන් ඊට පස්සේ මේ හාමුදුරන්ට හිතෙනවා මේ හොරකම් කරන අදහසින් ආපු පැවිදි වෙච්ච කෙනාට හිතෙනවා කමක් නැහැ. උන්වයි නිකන් ඉන්න එකනේ. නිකම් ඉන්න එකේ පොඩ්ඩක් සක්මන් කරනවා ඔය කියන විදියටම පොඩ්ඩක් නිකන් හිත හුරු කරනවා. ඔය දැන් කොහොම හරි මට මේක කරන්නත් එපාය දැන් මේ මොකද දැන් මේ මේක අරන් යන්නම ඕන. ඒ නිසා පොඩ්ඩක් 100 පවත්වනවා කියලා. ඉතින් ඒ හාමුදුරු නිකමට ඇවිද්දා දැන් මේ අවබෝධය කරා යන අදහසක්වත් නෙමෙයි හොරෙක් තනිකර. පිරිහිච්ච ලක්ෂණ තියෙන මිනිස්සෙක්. ඉතින් ඒ හාමුදුරු හොඳට পায় පැත්තේම 100 තියාගෙන සක්මන් කරා. එහෙම සමාහිත වුණා හිත. ඉතින් සමාහිත වෙලා එතනදීම
ඒ කාරණේම පදනම් කරගෙන තමයි උන්වහන්සේ මාර්ගඵල ලබලා තියෙන්නේ. දැන් බලන්න පිරිහිච්ච කෙනෙකුට පවා උදව්වක් සක්මන කියන්නේ. නොයේ කෙලෙසුන්ගෙන් බැටකන කෙනෙකුට පවා අනේ අපි කොහොමද භාවනාවක් කරන්නේ අපි කොයිතරම් අපේ හිත අපිරිසුදුයිද කිය හිතේ දූෂණය වීම ගැන කතා කරන මිනිසුන්ට පවා සක්මන කියන්නේ මහ පුදුම උදව්වක්. ඒ නිසා මේක මගඵල සෝවාන් තත්ත්වයට පත් කර ගැනීම දක්වාම හිත පවත්වන්න පුළුවන්. දැන් ඔබ දන්නවා සෝවාන් වෙනවා නම් අනිවාර්යයෙන්ම නාම රූපයන් පිළිබඳ නුවණ විනිවිද යන නුවණ පහළ වෙන්න ඕන. ඒක පහළ නොවුනොත් සෝවාන් වෙන්න බෑ. ඒකට අපි කියන්නේ නාම රූප පරිච්ඡේදක ඥානය, නාම රූප පරිච්ඡේදක ඥානය, පච්චේ පරිග්ඝහ ඥානය, සම්මර්ෂණ ඥානය කියන මේ ඥාන තුනම උපදව ගන්න පුළුවන්. මේ ඥාන තුන උපදවාගෙන විපස්සනා ඥාන උපදවා ගැනීම දක්වාම හිත හදා ගන්න පුළුවන් දෙයක් තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. ඒක ඉතින් මූලික වශයෙන් Taman කැමැති ක්‍රමයකට සක්මන් කරන්න පුළුවන්. ටිකක් ගැඹුරට හිත පිහිටනකොට තමයි ඉතින් අර මූලික බුදුරජාණන් වහන්සේගේ මූලික ඥාන දර්ශන උපදවා ගන්න ආකාරයට අපි කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් සක්මන් කරන ශ්‍රාවකයෙකුට සක්මන තුලදීම සිහිය පවත්වනවා නම් එයාට තියෙන ගොඩාක් දිගත් නැති ගොඩාක් කෙටිත් නැති සක්මනක් හදා ගන්න වෙනවා. සීමා කර ගන්න වෙනවා. ගොඩාක් දිගට ගන්නෙත් නැහැ ගොඩාක් කෙටියෙන් ගන්නෙත් නැහැ. ඒ වගේම මූලික වශයෙන් සිහිය පවත්ව ගන්නවා නම් යම් කෙනෙකුට පුළුවන් අපි මීට කලින් සක්මන ගැන කියලා තියෙනවා වම දකුණ කියලා වුණත් කල්පනා කරන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කළත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක සක්මන් භාවනාවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. නෑ ඉතින් සක්මන්ට මූලික වශයෙන් උදව්ව ගන්න එපාය. සිහිය දැන් හුත්තටම විසිරීලා නොයේක් තැන් වලට ගිහින් මහා කලබලකාරී මනසක්නේ දැන් තියෙන්නේ. මේ බඳු කලබලකාරී මනසක් නිවන කරා පමුණුවන්නත් බෑනේ. ඉතින් කොහොම හරි ටික ටික නිවා ගන්න එපාය. නිවා ගන්න වම දකුණ බැරි නම් වෙන මොකක් හරි කියලා හරි කමක් නැහැ. නිවා ගන්න පුළුවන් නම් ඒක හොඳයිනේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම වම් කකුල ඔසවනකොට වම කකුල දිනනකොට වම කියලා හිතනවා. දකුණු කකුල තියෙනකොට දකුණ කියලා හිතනවා. දැන් පාය පැත්තේ සිහිය පවත්නවා. වම දකුණ කියලා ඔහොම හිතනවා. කියන්න යන්නෙත් නැහැ. එතකොට එහෙම කියන්නේ උවමනත් නැහැ. ඇස් වසාගෙන සක්මන් කරන්නේ නැහැ කවදාවත්. ඇස් අරගෙන සක්මන් කරන්නේ. පියවරක් දෙකක් ඕනනම් ඇස් පියාගෙන සක්මන් කළත් කිසි වරදකුත් නැහැ. එතන හොඳට සිහිය පිහිටනවා ඉතින්. පියවරක් දෙකක් විතර ඇස් දෙක පියාගෙන සක්මන් කරාට පස්සේ අර සම්පූර්ණයෙන්ම එතන මේ ඇසහරහද සංස්කාරයන් නොගලන මට්ටමට තිබ්බන් පස්සේ තවත් හිත සමාහිත කරගන්න හොඳයි. මුත් ඇස් පියාගෙන පියවර 5ක් 6ක් යන්න ඕනේ නැහැ. එතකොට වැටෙන්න පුළුවන් කොහේ හරි අතරමඟදී. ඒ විදිහට සක්මන් කරලා ඊට පස්සේ හිතනවා වම දකුණ කියලා හිතන එකත් අතහැරලා දානවා. ටිකක් වෙලා විනාඩි 5ක් විතර යනකොට. විනාඩි 5ක් 10ක් වම දකුණ කියලා හිතනකොට හිත බොහොම සංසිඳෙනවා. ඇත්තටම මේක වෙන කිසිම භාවනාවකින් නැති තරම් පුදුමාකාර විදියට හිතේ තුල එකඟතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. පාය පැත්තේම සිහිය තියා ගන්නකොට. ඊට පස්සේ තව ටිකක් දුර යනකොට ටිකක් ආයෙ සක්මන් කරනකොට পায় ඔසවනවා, තබනවා. දැන් අර වම කියපු එකට ඒ පැත්තෙම තව දෙයක් කරනවා ඔසවනවා, තබනවා කියලා. ඔසවනවා, තබනවා. ඊට පස්සේ ඊළඟ පාය ඔසවනවා, තබනවා. ඔසවනවා, තබනවා. මේ විදිහට ඒත් විනාඩි 10ක් විතර කරන්න පුළුවන්. විනාඩි 5ක් විතරවත් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් දියුණු කරගන්නවා, ඔසවනවා, යවනවා, තබනවා. දැන් තවත් එක කකුලකම සිහිය කාරණා තුනක් පැත්තේ තියා ගන්නවා. ඔසවනවා, ඉදිරියට යවනවා, තබනවා. යවනකොට යවන බවක් දැනගන්නවා, තබනකොට තබන බවක් දැනගන්නවා. ඉරියාපත භාවනාව කියන්නේ ඒකනේ. ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝ මීති පජානාති. ගච්ඡාමීති පජානාති. යනකොට යන බව දැනගන්න එකනේ ඉරියාපත භාවනාව කියන්නේ. තිතෝ වා තිතෝ මීති පජානාති. නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති. සයනෝ වා සයනෝ මීති පජානාති. ඉරියව් හතර පවත්වනකොට හතර ඉරියව් තුලම සිහිය පවත්වන එකට කියනවා ඉරියාපත භාවනාව කියලා. ඉතින් සිහිය තියාගන්න ඉරියව්වේ වෙනම කොහෙවත් නෙමෙයි තියාගන්නේ. මේ හැබැයි ඉරියව්වේ සිහිය තියාගෙන සම්පූර්ණයෙන්ම අනුපස්සනා කරගෙන කය පැත්තෙම සිහිය පවත්වන්නයි දැන් මේ උදව්ව ගන්න. ඉරියාපත භාවනාවෙන් මූලික වශයෙන් ඉරියව්වෙන් තමයි උදව්ව ගන්නෙ. ඊට පස්සේ අපිට ඉරියව්වත් ලොකු ප්‍රයෝජනයක් නැහැ ගැඹුරින් විමසද්දී.
හිත සමාහි දැන් ආනාපාන සතිය කරගෙන ගියාට පස්සේ ආනාපාන සතිය මූලික වශයෙන් ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බැලුවට අන්තිමටම බලන්නේ තමා තුළ ඇතිවෙන තමා තුළ තමන්ගේ හිත තුළ ඇතිවෙන හිතේ ඇතිවෙන ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අන්තිමටම බලන්නේ. පටන් ගත්තේ හුස්ම දිහා බලන්නේ. අන්තිමටම වෙලා තියෙන්නේ මොකද්ද? හුස්ම දිහා බලාගෙන තමන්ගේ ගැඹුරෙන් අභ්‍යන්තරයේ හිත තුළ මානසිකාරය නිසා ධර්ම ඇතිවී මානසිකාරයෙන් නිරුද්ධ වීමෙන් ධර්ම නිරුද්ධ වීම යාමයි දැකලා තියෙන්නේ අන්තිමට. අන්න ඒ වගේ මේ මූලික වශයෙන් මේ කකුල දිහා බලාගෙන සිහිය පවත්වන්නේ කකුල ගැන මොකක්වත් තේරුම් ගන්න නෙමෙයි. මේක ජීවිත අවබෝධයට උදව් කරගන්න නිසා මූලික වශයෙන් සතිමත් භාවයේ පවත්වලා ආර්ය වූ සමාධිය උපදවා ගැනීම සහ ආර්ය වූ විමුක්තියට තල්ලුවක් ගන්නයි මේ කරන්නේ. එහෙම නැතුව මේ භාවනාව තුළ අන්තිම වෙනකම් කකුල පැත්තේම සිහිය තියාගෙන ඉන්නවා නෙමෙයි. මේ උපක්‍රමයක් විදියටයි පාවිච්චි කරන්නේ තමන් තුළ තමා තුළ ගැඹුරින් අවබෝධය පිහිටුවා ගන්න. ඒකට උපක්‍රමයක් මේ. පයෙන් විනිර්මුක්තවම සිහිය පවත්වනවා කියලා නෙමෙයි මේ කියන්නේ. ඉස්සරහට. නමුත් දැන් තවත් තියුණුයි එක පායක් පිළිබඳ තවත් ඊටාම තියුණු සිහියක් තියෙනවා. ඔසවනවා, ඉදිරියට යවනවා, තබනවා. යවනකොට යවන පැත්තෙත් සිහිය තියාගන්නවා, තබනකොට තබන පැත්තෙත් සිහිය තියාගන්නවා. ඒක මේ උවමනාවෙන් කරනවා නෙමෙයි. දැන් සමහර අය ඉන්නවා උවමනාවෙන්ම ඔසවනවා, යවනවා, තබනවා කී කරනවා නෑ. පාය දෙස ඊටා සිහියෙන් බලාගෙන ඉන්නවා ඔසවනකොට පය ඉදිරියට යනකොට ඒක සක්මන් කරලම පෙන්වුවොත් තමයි වඩා හොඳ. නමුත් මෙතන අපිට එහෙම කරන්න බෑනේ. යවනකොට යවන බවක් දන්නවා, තබනකොට තබන බවක් දන්නවා, ඔසවනවා, යවනවා, තබනවා කියලා මේ විදියට සිහිය පවත්වන්න පුළුවන්. ඒතකොට ඔසවනවා, යවනවා, තබනවා කියලා මේ විදියට ටිකක් සිහිය පවත්වනකොට ගමන තවත් හිමින් වෙනවා. අර මුලින් ගියපු තරම් වේගවත් ගමනක් නෑ දැන් සක්මන තුල. තවත් ගමන බොහොම හිමීටයි දැන් සිද්ධ වෙන්නේ. හිමීට සිද්ධ වෙනකොට තවත් එක පයක් ඔසවනකොට කාරණා හතරක් සිහි කරන ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා කියලාත් හිතනවා. මොකද ඔබට හොඳට සියුම්ම දැනෙනවා පය තද වෙනවා. ඊළඟ පය ඔසවනකොට පය හොඳට තද වෙනවා. දැන් ඔසවනවා, යවනවා, තබනකොට ඒ පිහිටි පය තුලට සම්පූර්ණ බර යනවා. බර යනකොට ඒ වැල්ලේ පය තද වෙනවා. තද වෙලා තමයි ඊළඟ පය එසවෙන්නේ. තදවීමත් එක්කම ඊළඟ පය එසවෙනකොට ඒ පය පිළිබඳ ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා, තද වෙන බවක් දන්නවා. තද වෙනකොට තමයි ඊළඟ පය එසවෙන්නේ කියලා. අර පාය දෙක පැත්තේ, පාද දෙක පැත්තේ තාම හොඳින් සිහිය පවත්වන. ඇත්තටම මහා පුදුමයි. හිතට සිතුවිලි ගලන්නෙම නෑ මේ වෙලාවට. පුදුම සිහියක් උපදිනවා. පය පැත්තේම සිහිය පවත්වනවා. ඒ විදියට සිහිය පවත්වනකොට ඔය ඊටාම දැන් තවත් ගමන හිමින් වෙනවා. අර ඉස්සෙල්ලා ගියපු තරම් වේගවත් ගමනක් නෑ මේ සිහිය පවතින ගමන හිමින්. මොකද ගමන හිමින් වෙන්නේ කරන්න වැඩ ගොඩක් තියෙනවනේ. ඉස්සෙල්ලා වම දකුණ කියලා කල්පනා කරලා ඉතින් ඒකට වේගෙන් යන්න පුළුවන් වම දකුණ කී. ඒක හිත. දැන් ඊට පස්සේ ඔසවනවා, යවනවා. ඇත්තටම මේ බඳු භාවනාවක් කොහෙද ත්‍රිපිටකයේ තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මේවා ගුරු පරම්පරාවෙන් ආපු දේවල්. ඉරියාපත භාවනාව එක ක්‍රමවල කරන්න පුළුවන්. එක ක්‍රමයක්වත් වැරදි කියලා කියන්න බෑ. එක සමහර අය කියනවා මගේ ක්‍රමය හරි අහවලාගේ ක්‍රමය වැරදි කියලා. එහෙම කියන්න බෑ ඉරියාපත. මේ සක්මන ගැන එහෙම කියන්න බෑ. මේ හැම ක්‍රමයකින්ම සිහිය පවත්වනවා නම් Tamanට උදව්වක් වෙනවා නම් සතිමත් භාවයේ පවත්වගෙන සමාහිත භාවයේ දියුණු කරගෙන ආර්ය වූ විමුක්තිය පිණිස උදව්ව ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒක හිතෙන එක කරන්න. මේ ක්‍රමයේම කරන්න ඕන කියලා එකක් නැහැ. ඊට පස්සේ පින්වත්නි ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා කියලා මෙහෙම හිතලා අන්තිමටම තවත් ටිකක් සිහිය පවත්වනකොට එක එසවුම් වාරයක් තුල ඔසවනවා කියලා කීපවතාවක් හිතනවා. යවනකොට යවනවා කියලා කීපවතාවක් හිතනවා. තබනකොට තබනවා කියලා කීපවතාවක් හිතනවා. කීපවතාවක් හිතන්න පුළුවන් විදිහට ඊටාම සියුම්ම සිහිය පවතිනවා ඇත්තටම. කෙනෙක් හිතන්න පුළුවන් එක පාය එසවීමක් තුළ එසවීමේ ඔසවනවා කියලා කීපවතාවක් හිතන්නේ කොහොමද? එච්චර හිමීට දෝක වෙන්නේ කියලා නෑ. අර සිහිය වෙන කොහෙන්වත් සිතුවිලි ගලන්නේ නැති නිසා හොඳට ඒක කරන්න පුළුවන්. එක එසවුම් වාරයක් තුල ඔසවනවා කියලා තුන් වතාවක් විතර හිතන්න පුළුවන්. හේතුව තමයි එච්චරට පය පැත්තේම සිහිය පවත්වනවා. දැන් දෙයක් පුහුණු කළාට පස්සේ වේගෙන් අපිට ඕන වැඩක් කරන්න පුළුවන් නේ. දැන් මම දැක්ක පහුගිය කාලේ චීනයේ එක්තරා කර්මාන්ත ශාලාවක ඒ අය වැඩ කරනවා ඊටාම මැෂින් වගේ. සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න බෑ. මේ මිනිසුන්ගේ චර්යා නිකන් මැෂින් එකක් වැඩ කරනවා වගේ. මේ මිනිස්සුද වැඩ කරන්න කියලාත් හිතෙනවා හිටි ගම. එච්චරට ඒක කරලා පුහුණු වෙලා. ඒ කියන්නේ පුහුණු වුණාට පස්සේ සාමාන්‍ය කෙනෙක් ඒක කරන්න බෑ කියලා කිව්වට ඊටාම හොඳින් ඒක කරන්න පුළුවන්. ඒ පුහුණුවත් එක දැන් දැන් ටික වෙලාවක් පුහුණු වෙලානේ දැන් හිත. ඒ නිසා එක එසවීමක් තුල පය එසවෙනකොට ඔසවනවා කියලා කීපවතාවක් හිතන්න පුළුවන්. මොකද පය පැත්තේ විතරමයි සිහිය තියෙන්නේ. ඉතින් එහෙම හිතනකොට පින්වත්නි තබනකොට තබනවා කියලා කීපවතාවක් හිතන්න පුළුවන්. ඒ හිතනකොට තව ඉදිරි පියවරක් විදියට හැමෝටම මේක කරන්න බෑ.
හැබැයි බොහොම ප්‍රඥාව දියුණු අයට කරන්න පුළුවන්. එයාට පුළුවන් හිතන්න මගේ මේ පය එසවෙන්නේ ඉදිරියට යන්නේ තබන්නේ මම පය ඔසවනවා මම ඉදිරියට පය යවනවා මම පය තබනවා කියලා හිතුවට මම යවනවා මම පය තබනවා නොව මෙතන ක්‍රියාත්මක වෙන්නේ චිත්තකිරිය වායෝ ධාතුවයි කියලා මේ වායෝ දැන් මොකද පින්වත්නි මේ අපේව සෙලවෙන්නේ චලනය වෙන්නේ වායෝ ධාතුව නිසා. එතකොට අපි ඔය ධාතු මනසිකාරය ගැන කියද්දී අපි කියලා තියෙනවා මේවා ඔක්කොම චලනීය වෙන්නේ වායෝ ධාතුව නිසා. තමා තුළ ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව. එතකොට මම ඔසවනවා මම පය යවනවා මම ඉදිරියට තබනවා නොව මේ චලනයන් සිද්ධ වෙන්නේ චිත්තකිරිය වායෝ ධාතුව නිසායි කියලා මේ වායෝ ධාතුව නිසා නේද මේක සිද්ධ වෙන්නේ කියලා දැක්කොත් එතනම ශුන්්‍යත සමාධියක් වැඩෙන්න පටන් ගන්නවා. මමෙක් සත්‍යයක් පුද්ගලයෙක් මගේ පාදයක් කියලා ගත්ත එක මොන බොරුවක්ද කියලා එතනම දකින්න පුළුවන්. හැමෝටම මේක දකින්න බෑ. එහෙම දකින්න ඕන කියලා මම කියන්නෙත් නෑ. තැන් පිළිසකට එහෙම කරන්න පුළුවන්. දියුණු ප්‍රඥාවක් තියෙනවා. නිකන් යොදලා බලන්න ඕනේ. එතකොට අර මේක ශූන්‍යයි මේක නම් ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් නෑ කියක් උපදිනවද කියලා කරලා බලන්න ඕනේ ඒක. සමහර අයට මේ ප්‍රීතිය උපදිනවා. ඇත්ත තමයි මෙතන කොහෙද තියෙන්නේ මම පය ඔසවනවත් නෙමෙයි යවනවත් නෙමෙයි තබනවත් නෙමෙයි මේ සතර මහා ධාතුන්ගේ චිත්තකිරිය වායෝ ධාතුව නිසා නේද මේ පය ඉදිරියට යන්නේ තැබෙන්නේ. ඉතින් මෙහෙම දකින්නත් පුළුවන්. එහෙම දකින්න බැරි අයත් ඉන්නවා. නිකන් හිතන්න පුළුවන්. නමුත් අර ඒක අත්දකිද්දී තමන්ගේ හිත තුළ ශූන්‍යතාවයක් අත්දකින්න නැති මට්ටමේ අයත් ඉන්න පුළුවන්. ඒ වගේ අය අනිවාර්යයෙන්ම පින්වත්නි මෙතන නම් අපි කිව්වා සෝතාපන්න වෙනවා නම් වෙන විකල්පයක් නැහැ. මෙතන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමක් විතරයි තියෙන්නේ. වෙන කවර සංසිද්ධියක්වත් මෙතන ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ කියලා තමන් අනිවාර්යෙන් දකින්න ඕන. දැන් කොහොමද මෙතන නාම රූප ධර්මයන් පිළිබඳ නාම රූප පරිච්ඡේදක ඥානයක් උපදව ගන්න? ඊට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නාම රූප පරිච්ඡේදක ඥානයක් උපදව ගන්නේ ඇත්තට මම මේ කියන්නේ මේ සක්මන් භාවනාව සෝවාන් වෙන්නේ කොහොමද කියලා මේ මාතෘකාව මතුවලා තියෙන නිසායි. දැන් කාලාන්තරයකට කලින් මේ සම්බන්ධව බොහොම කරුණු විවිධ තැන්වලදී අපි මතු කරලා කියලා තියෙනවා. දැන් පින්වත්නි මෙතන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම දකින්න නුවණ තියෙන්න ඕන නැත්තම් මේ විදිහට සක්මන් කරලා කිසිම තේරුමක් නැහැ. එතකොට නාම රූප කියලා කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕන. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් උපන් සතර මහා ධාතුන් සහ උපාදාය රූපවලට. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් ඒවා නිසා උපන් උපාදාය රූප ඔක්කොම 28යි. ඔක රූපය. ඊට පස්සේ නාමය කියලා කියන්නේ ඒ ඔස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම පහළ වීම. ඒතර සක්මන් භාවනාව තුළ අපි හිතාම හොඳින් දකින්න ඕන පින්වත්නි මෙතන නාම රූප පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ කියලා දකින්න ඕනේ. ඒ දැක්ම එනකොට නිකන් පුළුන් ගොඩක ඇවිදිනවා වගේ බොහොම හිත නිවෙන්න පටන් ගන්නවා. හිත සංසිඳෙන්න පටන් ගන්නවා. හිත සුවපත් වෙන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම රූපයේ ස්වභාවය තමයි නිරන්තරයෙන් බිඳි බිඳි යන එක. බිඳි බිඳි යන නිසානේ රූපය කියන්නේ රුප්පතීතිකෝ භික්කවේ එහෙමනේ කියන්නේ රුප්පතීති. රුප්පතීති කියන්නේ බිඳෙනවා. බිඳි බිඳි යන නිසා රූපය කියන්නේ. මොනව නිසාද බිඳින්නේ? අවුව නිසා බිඳෙනවා. වැස්ස නිසා බිඳෙනවා. හුළඟ නිසා බිඳෙනවා. සිතට අනුව රූපේ බිඳෙනවා. ආහාරයට අනුව රූපේ බිඳෙනවා. ඍතුවට අනුව රූපේ බිඳෙනවා. මැසිමදුරුව නිසා රූපේ බිඳෙනවා. රූපේ නොඑක් විදියට බිඳෙනවා. බිඳි බිඳි යනවා. සිතට අනුවත් රූපේ බිඳෙනවා. නිරන්තරයෙන්ම රූපේ බිඳි බිඳි යනවා. ඒ නිරන්තරයෙන් බිඳි බිඳි යන එක දැක්කේ නැත්නම් සෝතාපන්න වෙන්න බෑ. අනිත්‍යතාවය කියන්නේ අන්න ඕක දකින්න එකට මිසක් පුංචි කාලේ හිටපු මම නෙමේ දැන් වෙනස් වෙලා බලන්නකෝ ඒ කාලේ ෆොටෝ එකේ හැටි දැන් මම වෙනස් වෙලා නේද කියලා ඔය අනිත්‍යතාවය දකින්න එක ඕක නේද අනිත්‍ය කියන්නේ කියලා කිව්වට වැඩක් නැහැ. එයා දකින්න ඕනේ හැම වෙලාවකම මේ රූපේ බිඳෙන ආකාරය. ඒක දකින්න පුළුවන් සක්මන් භාවනාව තුළදී. එතකොට තමයි පින්වත්නි සක්කාය දිට්ඨිය දුරු වෙලා යන්නේ. දැන් මේ අපි මේකෙන් උත්සාහ කළ යුත්තේ සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට කල්පනා කරන්නටයි. දැන් අපි කොහොම හරි අමාරුවෙන් උත්සාහ කරන්න ඕන සක්කාය දිට්ඨිය දුරු වෙන පරියායට අපි කල්පනා කරන්නයි දැන් මේ උත්සාහ කරන්නේ. දැන් සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට කල්පනා කරනවා නම් දැන් කොහොමද ඒක කරන්නේ කියන එකයි වැදගත්. මොකද සෝවාන් වෙන්නේ කොහොමද කියලානේ අහලා තියෙන්නේ.
ඇත්තටම මෙතනදී නාම රූප වශයෙන් අපි මේකේ ක්‍රියාත්මක වීම දකින්න ඕන. එතකොට අපිට මේකේ සත්වයේක් පුද්ගලයෙක් මම සක්මන් කරනවා මමයි සක්මන් භාවය මොකක්වත් පේන්නේ නැතුව යනවා එක වෙලාවක. ඇත්තටම පින්වත්නි ඝන කරුවලකටපත් වෙනවා. Tamanගේම කය Tamanට නොපෙනී යන මට්ටමකට. ඒ කියන්නේ නිකන් ඝන කරුවලක් කියන්නේ මේ අන්ධකාරයකට ගියා වගේ නෙමෙයි මේ Tamanගේ කය Tamanට නොපෙනී යනවා. මේකේ මොකද්ද මේකේ සාරය කියලා. ඒ කියන්නේ මේ දැන් අපිට ඕලාරිකව මේ අත පේනවනේ. මේ නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා කියලා අර සමාධිමත් සිතකින් මේක දකිනකොට මේ අත නිකන් දූවිලි ගොඩක් වගේ නිකන් පේන්න පටන් ගන්නවා. මෙතන මේ රේඛා මේ අතේ තියෙන හැඩතලය මොකක්වත් නොපෙනී නිකන් එහෙම නිකන් නලියනවා වගේ පේන්න පටන් ගන්නවා. ඒක තමයි රූප කලාප බිඳි බිඳි යන ආකාරය. ඕක Tamanගෙම හිතෙන් දැක්කාම තේරෙනවා. මේක නේද භාග්‍යවතුන් වහන්සේ මේ නිරන්තරයෙන්ම අනිත්‍යතාවය කියලා මතක් කළේ. දැන් මේ වෙලාවේ මගේ අතේ රූප කලාප බිඳි බිඳි ගියාට මට මේක මේ වෙලාවේ පේන්නේ නැහනේ. නමුත් මේ රූපේ හැම වෙලාවකම බිඳෙනවනේ. සිතුවිලි වලට අනුව, චිත්තයට අනුව, ඍතුවට අනුව, ආහාරයට අනුව, කර්මයට අනුව මේ රූපේ බිඳෙනවනේ නිතරම. ඔන්න ඔය බිඳෙන එක රූපේ නාම ධර්මයන්ගේ බිඳී යාමත් දකින්න ඕන සක්මන් භාවනාව තුළ. එතකොටයි නාම රූප පරිච්ඡේද ඥානෙ උපදින්නේ. නැත්තම් ඉරියාපත භාවනාව තුළින් සෝතාපන්න වෙන්න බෑ. දැන් පින්වත්නි මේ විදියට දකිනකොට ඒ විදියට සක්මන් කරන ශ්‍රාවකයා තුළ ඒ සක්මන තුලදී මෙයාට පුළුවන් මෙතන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම දකින්න. දැන් බලන්න රූපේ ක්‍රියාත්මක වීම পায় ඔසවනකොට ඔසවන පාදයේ ඉදිරියට යනකොට ඔසවනකොට තිබ්බ රූප කලාප බිඳිලා ගිහින්. ඉදිරියට යවනකොට තිබ්බ රූප කලාප ටික බිඳිලා ගිහින්. තබනකොට තිබ්බ රූප කලාප ටික යොසවනකොට තිබ්බ රූප කලාප බිඳිලා ගිහින් තමයි තබනකොට වෙන රූප කලාප ටික. එතකොට ඒ පාදයේ විතරක් නෙමෙයි. එතකොට එයා තුල උපදින මුළු ශරීරය ගැනම සිහිය පවත්වන්න ඕන. දැන් පාදයේ ගැන සිහිය පැවැත්වුවාට දැන් සක්මන තුලදී මේ ඒ ඔසවනවා යවනවා තබනවා කිව්ව එක පාදයක් ගැනනේ. ඒ පාදයේ ගැන විතරක් නෙමෙයි තියුණු විදියට සිහිය මේක ඉතින් දවස් 10ක් 15ක් එක දිගට කරන යනකොට Tamanටම තේරෙනවා. ඔසවනකොට තිබ්බ රූප කලාප යවනකොට බිඳිලා ගිහින්. යවනකොට තිබ්බ රූප කලාප තබනකොට බිඳිලා ගිහින්. තබනකොට තිබ්බ රූප කලාප ඒ තද වෙනකොට තියෙන රූප කලාප මේ පාදයේ තේ වෙලාවෙත් රූප කලාප බිඳිලා යනවා. ඒක හොඳට තේරෙනවා. ඒ සක්මන තුලදීම මේ කලව ප්‍රදේශයට අත තියනකොට හොඳට තියුණු සිහියක් පවත්වපු කෙනෙක් මේ කකුල නලියනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. දැන් නිකන් මහන්සි පිට එකපාර දිව්වට පස්සේ ගොඩාක් අපිට සංවේදීකමක් නැති වුණත් භාවනාවක් වගේ සංවේදීකමක් නැති වුණත් මේ කකුල අල්ලගෙන ඉන්නකොට නිකන් නටනවා වගේ තේරෙනවනේ. ඔය වගේ නෙමෙයි හුත්තටම රූප කලාප බිඳි බිඳි යනවා තේරෙනවා. අර ඒක නිකන් කකුල තුල අර විඩාව Tamanට දැනෙන්නේ දැන් එකපාර ඇවිදලා වේගෙන් දුවපු මිනිස්සෙක්ගේ කකුල අල්ලලා බලනකොට නිකන් කකුල නටනවා වගේ තේරෙන්නේ. ඒක නොයේක් සංස්කාර ගලන ගමන්නේ ඒ සංවේදීකම දැනින්නේ. මෙතන දැන් මොකුත් නෑ හිතට පුදුම සංවේදීකමක් ඇති වෙනවා. ඔසවන යවන තබන පාදයේ විතරක් මේ පොළොව මත පිහිටි පාදයේ තුලත් රූප කලාප බිඳි බිඳි යන බව ඕනනම් මේ කලව ප්‍රදේශයට අත තියලා සක්මන තුල සමාධිය උපදවගත්ත ශ්‍රාවකයෙකුට ඒක හොත්තටම දැනෙන්න පුළුවන්. එතකොට යාගේ අත්පාවලත් රූප කලාප බිඳි බිඳි යනවා. මේවත් චලනීය වෙනවා. Tamanගේ පපුවට අත තිබ්බොත් එහෙම ඒ පපුව ප්‍රදේශයේ තුලත් මේ නිකන් රූප කලාප බිඳි බිඳි යන ආකාරය දකින්න පුළුවන්. අන්තිමටම පින්වත්නි මේ රූපේ නිකන් දූවිලි ගොඩක් වගේ රූපය. එහෙම හොඳට සමාහිත හිතින් දකින්න පුළුවන්. එතකොට මේ දැන් රූපේ බිඳී යාම විතරක් දැක්කට බෑනේ. දැන් මේක කාලයක් මාස දෙකක් තුනක් සක්මන් කරන විටින් විට සක්මන් කරන මිනිසෙකුට අත්දකින්න පුළුවන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ මේ தත්ත්වය අපිට පෙන්වන්නේ. මේවා කරලා බලන්න පුළුවන් අවශ්‍ය නම් කෙනෙකුට. එතකොට දැන් මේ ඒත් එක්කම පින්වත්නි එතකොට දැන් ඔසවනවා කියලා එක එසවීම් වාරයක් තුල කීප වතාවක් හිතුවනේ. එතකොට මේ ඔසවනවා කියපු සිත යවනවා කියනකොට නිරුද්ධයි. ඉදිරියට යවනවා කියපු හිත තබනවා කියනකොට නිරුද්ධයි. බලන්න එතනම මේ නාම ධර්ම පරම්පරාවක් පහළ වෙන්නේ. ඔය එක එසවුම් වාරයක් තුල ඔසවනවා කියලා ඊළඟ ඔසවනවා කියනකොට ඒ ඔසවනවා කියනකොට නිරුද්ධයි.
ඊළඟට ඔසවනවා කියලා තුන් වතාවක් විතර කියනකොට දෙවතාවක් කියපු ඔසවනවා කියන ඒ හිත නිරුද්ධ වෙලා තමයි ආය ඔසවනවා කියලා හිතක් පහළ වෙන්නේ. ඊටාම සියුම්ම එක එසවුම් වාරයක් තුලදී ඔසවනවා කියලා කීප වතාවක් කියනකොට ඒ හිත නිරුද්ධ වෙවි යමින් තමයි ඔසවනවා කියන හිත එන්නේ. මේක නිකන් බිඳි යන චිත්ත පරම්පරාවක් නේද කියලා, නාම පරම්පරාවක් නේද කියලා ඔසවනවා යවනවා තබනවා කියනකොට එක පාදයක සිත් පෙලක් පහළ වෙලා එක පාදයේ සටහනක් තබනකොට මේ නාම ධර්ම ඔක්කොම නිරුද්ධ වෙලා යනවා නේද? ඔක්කොම නිරුද්ධ වෙලා යනවා නේද කියලා තමන්ගෙම හිතින් මේක දකින්න පුළුවන්. තමන්ගෙම හිතෙන් දකින්නකොට මේ හිත එතනම නිරුද්ධ වෙලා යන ආකාරය හොත්තට පැහැදිලිව පේනවා. මෙතන මම ඇවිදිනවා, මම සක්මන් කරනවා, මම සක්මන් භාවනාව කළා නොව නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විනා මොකක්වත් සිද්ධ වුණේ නෑ නේද කියලා තමන්ගෙම හිතින් දකින්න පුළුවන්. ඒ තමන්ගෙම හිතෙන් දකින්නකොට පින්වත්නි, සත්වයේ පුද්ගලයෙක් කියලා මම හිතාගෙන හිටියට මේ ඇවිදින වෙලාවෙත් මේ ඉරියව් පවත්වන වෙලාවෙත් සිද්ධ වුණේ නාම රූප ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් නම් කොහෙද මෙතන සත්වයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ඉන්නේ කියලා තමන්ගේ පැත්තෙන් දකින්නකොට පින්වත්නි, ඒ දැක්ම තුලදීම ඒ ශ්‍රාවකයාට කය පිළිබඳව මහ පුදුමාකාර නුවණක් ඇති වෙලා තමා තුළ මේ සක්මන තුළ යම්කිසි ඒ මොහොත තුළ යම්කිසි निराமிස ප්‍රීතියක් උපන්නා නම් ඒකත් අනිත්‍ය වශයෙන් බැලුවොත්, මේකත් අර අනිත්‍ය අර සමාධි අපි කියනවනේ මේ මෙතන සමාහිත භාවයේ තුල ආර්ය සමාධියම බලන්න ඕන කියලා. එතකොට මේ සමාධියත් මේකත් ඇති වෙලා නැති වෙලා යන එකක් නේද? මේ සුඛ වේදනාව කියලා එකක් භාවනාව තුලින් උද්ගත වුණාට මේ සුඛ වේදනාවත් හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයට නේද ආයිති කියලා දැක්කොත්, ඊට පස්සේ එතනම ඒ හිත ඔසවනවා යවනවා තබනවා කියලා හිතනකොට එතන ඇතිවෙච්ච සිත එතනම නිරුද්ධ වෙලා යනවා නේද? මේකත් මේ සක්මන් භාවනාව තුළ මානසිකාර්යය පවත්වන තාක්කල් විතරයි නේද තියෙන්නේ. මානසිකාර්යය නිරුද්ධ වෙලා යනකොට ඔක්කොම නිරුද්ධ වෙලා යනවා නේද කියලා බලනකොට ධම්මානුපස්සනාවත් වැඩෙනවා. ඔය විදියට කාය පිළිබඳ සිහිය පවත්වනකොට කායානුපස්සනාවත් ඒ භාවනාවේ සියුම් අත්දැකීම මත හිත එකඟතාවයත් එක්කම උපන් මේ වෙලාවේ ඉතින් කොහොමත් කාමයන්ගෙන් හිත වෙන් වෙච්ච ස්වභාවයක් නේ තියෙන්නේ. සක්මන පැත්තේ සිහිය තියෙන්නේ, රාගේවත් ගලන්නේ නැහනේ හිතට. එතකොට හිතේ निराமிස ප්‍රීතියක් ඇති වුණාම निराமிස සුඛ වේදනාවද සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා වශයෙන් මෙතනත් මේ निराமிස සුඛ වේදනා වුණත් ඇති වෙනවා නැති වෙනවා ඇතිවි නැතිවි යනවා මේකත් අනිත්‍යයි නේද කියලා බැලුවොත් වේදනානුපස්සනාව වැඩෙනවා. එතකොට හිතේ පවතින ස්වභාවය මොකද්ද? මේ වෙලාවේ හිතේ පවතින ස්වභාවය සමාහිත බව. හිත සමාහිත භාවයක් තියෙනවා. සමාහිත භාවයේද සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. සමාහිත හිතක් හිත තුල තියෙන. දැන් බලන්න සක්මන පැත්තේ නෙමෙයි දැන් වැඩ කරන්නේ. සමාහිත සිතක් ඇති වෙනකොට සමාහිත සිතත් ඇති වෙලා නැති වෙලා යන එකක් නේද කියලා දකිනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා. ඒකත් ඇතිවි නැතිවි යනවා කියලා දකිනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා. මේ ඔක්කොම මානසිකාරයේ පවතින තාක්කල් විතරයි තියෙන්නේ. සක්මන පැත්තේ මානසිකාරයේ තියෙන තාක්කල් මේවා ඇති වෙනවා. මානසිකාරයෙන් අතර කරලා වෙනදා වගේ උයන්න පිහන්න, gedara වැඩපල කරන්න, දරුවගේ වැඩ ටික කරන්න, පාර තොටේ වැඩ ටික කරන්න, පොළට ගිහින්, කඩපිලට ගිහින්, ඉස්කෝලේට ගිහින් වෙනදා වගේ වැඩ කරනකොට එතන පින්වත්නි මානසිකාරයේ පැත්තෙන් පවතිනකොට මෙතන ඇති වෙච්ච සියලුම සංවේදනා සහ නිරාමිස සුඛ වේදනා ආදියත් ඒ හිතේ පවතින සියුම් මනෝභාවයනුත් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා නේද කියලා දැක්කොත් එතන ධම්මානුපස්සනාවත් වෙන. මෙන්න මේ විදිහට සතර සතිපට්ඨානෙම වැඩෙන ආකාරයට අර නාම රූප පරිච්ඡේදක ඥානෙ උපදුනාට පස්සේ යම් කෙනෙකුට බලන්න පුළුවන් වුණොත් එතනදීම මේ ඔක්කොම වැඩන්නේ මෙතන නාම රූප ධර්මයන්ගේ පහළවීමක්මයි තියෙන, වෙන මොකක්වත්ම නැහැ. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. මෙතන නාම ධර්මත් ඇති වෙලා නැති වෙලා යනවා, රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒක දැන් යාට හොඳට පෙනිලායි තියෙන්නේ. මොකද අර දූවිලි ගොඩක් වගේ මේ සම්පූර්ණයෙන් අර හොඳටම සක්මන් කරනකොට මේ ඒ ඔසවන පයෙත් තබාගෙන ඉන්න පයෙත් ඔක්කොම රූප කලාප බිඳි යන ආකාර නිකන් නලියනවා වගේ, නිකන් අර රූප වාහිනියක් දැම්මට පස්සේ ඒ කාලේ තිබුණ අර
කළු සුදු වර්ණ රූපවාහිනිවල වර්ණ රහිත රූපවාහිනිවල නිකන් ගොඩාක් තිත් ගොඩක් නලියනවා වගේ මේ රූපේ නිකන් නලියන ස්වභාවයක් පේන්න පටන් ගන්නවා. ඒකට නිකන් බය වෙන්න ඕනත් නැහැ, කලබල වෙන්න ඕනත් නැහැ. ඒක තමයි අර රූප කලාප බිඳි බිඳි යන ස්වභාවයේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඉතින් තමන්ගේම රූපේ තමන්ටම නොපෙනී යනවා කිව්වේ අන්න ඒක. මේක ඉතින් නලියනවා වගේ පේන්න පටන් ගන්නවා. ඒකට හේතුව හැම වෙලාවකම රූපේ බිඳි බිඳි යනවා. අන්න ඕක තමයි අනිත්‍යතාවය. අපිට ඒක පේන්නේ නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ අපිට පේන්නේ. ඉතින් අර ඒ විදිහට දකිනකොට සක්කාය දිට්ඨිය ගැලවිලා කැඩිලා යන්න පටන් ගන්නවා. මගේ ආත්මය කියලා මහා තුරුල් කරගෙන මේ රූපයට අහු වෙලා හිටපු ඒ ගතිය සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. එතකොට තමයි සක්කාය දිට්ඨිය අයින් වෙනකොට එයා සෝවාන් වෙනවා. ඉතින් ඒ සෝවාන් වුණාට පස්සේ ඉතින් එයාට පුළුවන් Taman තුල ලබාපු ආධ්‍යාත්මික ප්‍රවේශය නැවත විමසා බලන්න. එතකොට Tamanට තේරෙනවා දැන් මගේ හිතේ සක්කාය දිට්ඨිය නෑ. මොකද Taman තුල ප්‍රත්‍යක්ෂව එදා දැක්ක අත්දැකීම හේතු වුණා ඒකට. ඒ ප්‍රත්‍යක්ෂව තමා තුළ ඇතිවෙච්ච අත්දැකීම හේතු වුණා සක්කාය දිට්ඨිය මනසේ හිටින් නැතුව අර සක්මන් භාවනාවම උදව් කරගෙන සෝතාපන්න තත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් හොඳට මතක තියාගන්න ඕන ආර්ය වූ සීලයට උදව් වෙන විදියට සක්මන දියුණු කරගන්න. අර ඒකයි මම මුලින් කිව්වේ ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය කියන කාරණා හතර දියුණු වෙන ආකාරයට සක්මන දියුණු කරගන්න තමා තුළ දක්ෂතාවයක් තියෙනෝනේ. ඒ බඳු දක්ෂතාවයක් පිණිස මේ බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.